ඕකේ. එතකොට මේකත් 1 hour paper එකක් questions තියෙනවා 3ක්. හරිද? එතකොට networking 2017 paper එක. එතකොට මේ questions 3 පැයක් ඇතුළත ලියන්න ඕනේ. ඒක නිසා ලොකුවට කාලය නාස්ති කරන්න දෙන්නේ නැහැ. ටක් ටක් ගාලා කරන්න ඕන. ඕකේ. අපි බලමු පළවෙනි question එක IP addressing and subnetting වලින් තියෙන්නේ. Suppose you are assigned a class C network 192.168.100.0/24. එතකොට මුල පාර්ට්ස් තුන network part එකට අයිති, අග part එක host part එක. ඒ කියන්නේ IPs 256ක් තියෙනවා. machines වලට එකෙන් දෙකක් අඩු කරාම 254ක් පුළුවන්. From which you need to create 9 subnets. මේක subnets 9කට කඩන්න ඕනලු. අහන්නේ how many subnet bits are needed to create 9 subnets. ඒක එතකොට හදලා පෙන්නන්න ඕන. එතකොට ඔක බයිනරි වලින් කරන්න වෙන්නේ. අහන්නේ වෙන මොනාවක් නෙමෙයි, subnet mask එකක් නෙමෙයි අහන්නේ, subnet bits කීයක් ඕනද 9 subnets වලට කඩන්න කියලා. හරි. කොහොමද හදන්නේ? මම notepad එක නැත්නම් word ගන්නම්කෝ. හරි. මොකක්ද ඉස්සල්ලාම කරන්න ඕන කියන්න මේ චර්නි? මොකක්ද ඉස්සල්ලාම කරන්න ඕන මේ වගේ ප්‍රශ්නකදී? කියන්න. ඉස්සල්ලාම subnet mask එක binary වලින් ලියාගෙන ඉන්න ඕන. හරිද? subnet mask එක binary වලින් ලියාගෙන ඉන්න ඕන. එතකොට දැන් decimal වලින් ලිව්වොත් එහෙම subnet mask එක කොහොමද තියෙන්නේ? 255.255.255.0. ඕකනේ decimal subnet mask එක. හරි. මොකද class C එකක decimal subnet mask එක ඕක. එතකොට ඕක binary වලින් ලිව්වොත් එහෙම මෙහෙමනේ එන්නේ. ඔන්න ඕක තමයි binary වලින් ලිව්වොත් එන්නේ. එතකොට subnet mask එකේ original subnet mask එකේ තියෙන බිඳු ගානෙන් අපිට කියන්න පුළුවන් කොයිතරම් machines original subnet mask එක තියෙද්දි ඒක මේ subnet එකට දාන්න පුළුවන්ද කියලා. කොහොමද මේකේ බිඳු 8ක් තියෙනවා. එහෙනම් 2 to the power 8. 2 to the power 8. එතකොට 2 to the power 8 කියන්නේ කීයද? මම ප්‍රශ්න අහනවා මම උත්තර දෙනවා. 2 to the power 8 කියන්නේ කීයද? 256යි. එතකොට ඕකෙන් දෙකක් අඩු කරාම 254යි machines වලට දාන්න පුළුවන්. IPs available 256යි. දැන් ඕක 9කටනේ බෙදන්න කියන්නේ. ඔයගොල්ලෝ දන්නවා ඕක 9ට කඩන්න බෑ. එතකොට 9ක් ඕන නම් ඊළඟ තියෙන දෙක ලොකුම කියන්නේ ළඟම දෙකේ බලය මොකද්ද? 16 කියන එකනේ. එහෙනම් 256 9කට කඩන්න බැරි හින්දා 16කට කඩනවා. 256 16න් බෙදුවම කීයද? 16යි. 16 වරක් 16 තමයි 256 කියන්නේ. එතකොට ඔන්න subnets 16කට කඩන්න ඕන. මොකද 9කට කඩන්න බෑ. එතකොට දැන් subnets 16කට කැඩුවම එක subnet එකක machines උත් 16යි. හරිද? subnet 16කට කැඩුවම එක subnet එකක machines උත් 16යි. එතකොට 16 කියන්නේ දෙකේ කීවෙනි බලයද? දෙකේ 4 වෙනි බලය තමයි 16 කියන්නේ. එතකොට අලුත් subnet mask එකේ zeros කීයද? 4යි. අන්න එහෙමනේ අලුත් subnet mask එකේ zeros ගාන ගන්න. එතකොට දැන් අලුත් subnet mask එක ලිව්වොත් එහෙම මෙන්න මෙහෙම මේ බිංදු 4 එක ඒවා 4ක් වෙනවා. ඕකේ. එතකොට අහන්නේ අලුත් subnet mask එක නෙමෙයි. ඒක අපිට තව ටිකකින් ඕන වෙයි. අහන්නේ අලුත් subnet mask එක නෙමෙයි. මොකද්ද? subnet bits ගන්න. එතකොට අලුතෙන් එකතු වෙච්ච bits ගන්න subnet bits ගන්න කීයද? 4යි. ඕකේ. එතකොට ආන්සර් එක පළවෙනි ප්‍රශ්නෙට 4යි. subnet bits 4යි. නැත්තම් මේකේ network bits කිව්වොත් එහෙම දැන් 28ක් තියෙනවා. subnet bits 4යි. තේරුණාද? ඕනනම් ස්ටෙප්ස් ටිකත් එක්ක ලියා ගන්න. ඔන්න පළවෙනි එක මම කරලා පෙන්නනවා. ඔය පළවෙනි ප්‍රශ්නෙට අහන එක හරි. ලියා ගන්න ඕක. ලියලා ඉවරලා කියන්න. එතකොට අලුත් subnet mask එක 255.255.255. මේක ඇල්ලත් එකතු වුණාම මේ කීය 248. හරිද? 248. ඔන්න ඕක තමයි අලුත් subnet mask එක. එතකොට ඒක අපිට ඕනේ නෑ මේ ප්‍රශ්නෙට උත්තරේ ලියන්න. මොකද්ද එතකොට ඊළඟ ප්‍රශ්නෙන් අහන්නේ what is the network number of first subnet? එතකොට first subnet එකේ network number එක කියන්නේ මොකද්ද? දැන් මේක 16කට කැඩුනම network 16කට කැඩුනම එක network එකකට machines 16යි තියෙන්නේ. එතකොට original range එක කොහොමද තිබ්බේ මේකේ 192.168.100.0 192.168.100.0
255 ඕකනේ ඔරිජිනල් රේන්ජ් එක. ඕක දැන් 16කට කැඩුනා. 16ව 16කට කැඩුනා. එහෙනම් පළවෙනි සබ්නෙට් එක තියෙන්නේ කොහොමද? මෙන්න මෙහෙමයි. බිංදුවේ සිට කීය දක්වාද? 15 දක්වා තමයි පළවෙනි සබ්නෙට් එක. ඉතින් දෙවෙනි තුන්වෙනි එකත් ඉතින් ලිව්වොත් දෙවෙනි සබ්නෙට් එක පටන් ගන්න කීයෙන්ද? 16. 16 සිට කීයෙන්ද ඉවර වෙන්නේ? 31. ඔන්න ඔය විදිහට 16න් 16 නෙට්වර්ක් 16කට ඕක කැඩෙනවා. මේක තමයි ඔරිජිනල් එක. එතකොට මේ තමයි අලුතෙන් හැදිච්ච සබ්නෙට්ස් ටික. ඕකේ. එතකොට දෙවෙනි එකට උත්තරේ ඔන්න ඕක. ඕකේ. දෙවෙනි එකට උත්තරේ ඕක. හරි. ඊළඟට ඒක බයිනරි වලින් තියෙන්නේ. ඉතින් ඒක ප්‍රශ්නයක් නෑ. එතකොට මේක මේ රේන්ජ් එක නෙමෙයි අහන්නේ මේ නෙට්වර්ක් ඇඩ්‍රස් එක. එතකොට නෙට්වර්ක් ඇඩ්‍රස් එක කියන්නේ පළවෙනි එක. හරිද? රේන්ජ් එක ඊළඟට හිතන්නේ නෙට්වර්ක් ඇඩ්‍රස් එක අහලා තියෙන්නේ. නෙට්වර්ක් ඇඩ්‍රස් එක කියන්නේ අදාළ සබ්නෙට් එකේ ෆස්ට් IP එක. එතකොට අහුවොත් එimhe සෙකන්ඩ් නෙට්වර්ක් එකේ නෙට්වර්ක් ID එක නෙට්වර්ක් ඇඩ්‍රස් එක මොකද්ද කියලා මේ තියෙන්නේ ඒක. මේ මොකද්ද ෆස්ට් නෙට්වර්ක් එකේ බ්‍රෝඩ්කාස්ට් IP එක, මේ තියෙන සෙකන්ඩ් නෙට්වර්ක් එකේ බ්‍රෝඩ්කාස්ට් IP එක. ඒ විදිහට තමයි යන්නේ. ඕකේ. ඊළඟට write down the usable host address range for each of the first 3 subnets. හරිද? first 3 subnets වල usable IP range එක මේ ලියලා තියෙන්නේ full range එක. first 3 වලම ලිව්වොත් එහෙම full range එක මෙන්න මෙහෙමයි එන්නේ. ඊළඟ එක පටන් ගන්න 32කින් ඉවර වෙන්නේ 40 කීයෙන්ද 7 එන්නේ නෑ. ඔව් 47. ඕකේ. ඔන්න සම්පූර්ණ range එක. හරිද? ඔන්න සම්පූර්ණ range එක. එතකොට ඕක නෙමෙයි අහන්නේ usable range එක. එතකොට usable range එක අහනවා නම් usable range එක නෙහන්නේ. අද මේකේ මම මේ ටික මකන්නම්. මොකද අහලා තියෙන ප්‍රශ්නේ දෙවෙනි එක ඕකනේ. ඔන්න ඕක තමයි දෙවෙනි එකට උත්තරේ. හරි. තුන්වෙනි එක usable range of first 3 subnets මොකද්ද කරන්න තියෙන්නේ? මෙන්න මේකේ 1 සිට 14 දක්වා. ඊට පස්සේ 15 වෙනි ඉවරලා මේක 16න් පටන් ගත්තම 17 සිට 30 දක්වා දෙවෙනි එක. ඊළඟට 33 සිට 46 දක්වා. ඔන්න ඔහොම තමයි usable IP range එක එන්නේ. ඔන්න third question එකට answer එක. Okay. ඊළඟට write down the usable host address range. ඔයක නේ ඊළඟට ඒවත් binary වලින් තියෙන. ඉතින් ප්‍රශ්නයක් නැහැ. ඒක decimal වලින් ලියුවා කියලා ප්‍රශ්නයක් නැහැ. Identify the broadcast address of each of the 9 subnetworks. නවයේම broadcast IPs ලියන්න ඕනලු. එතකොට පළවෙනි එකේ broadcast IP එක ඔයගලන්ට සෑහෙන වෙලාවක් යනවා මේක ලියන්න. මේ ප්‍රශ්නෙට උත්තර ලියන්න මතක තියාගන්න පැය කාලේ තියෙන. හරිද? එතකොට පළවෙනි එකේ broadcast IP එක කියන්නේ පළවෙනි subnet එකේ අන්තිම එක. එතකොට පළවෙනි subnet එකේ අන්තිම එක කියන්නේ 15. ඊළඟට දෙවෙනි subnet එකේ අන්තිම එක ගත්තොත් එහෙම දෙවෙනි subnet එකේ අන්තිම එක කියන්නේ 31. තුන්වෙනි සබ්නෙට් එකේ 47. ඔය විදිහට ඉතින් 9ක් ලියාගෙන යන්න. හරි. ඒකටත් ලකුණු දෙකක් දීලා තියෙනවා. තියෙන ඔක්කොම බයිනරි වලින් ලියලා තියෙන. ඉතින් ඒක ප්‍රශ්නයක් නෑ. ඔයගොල්ලෝ ඩෙසිමල් වලින් ලියන්න. පළවෙනි ප්‍රශ්නේ ඒ පාර්ට් එක ඉවරයි. එතකොට ඔය ඒ වල අණු කොටස් 4 ලකුණු දීලා තියෙනවා. ඒක ඔක්කොම 1 2 3 4යි 8ක් දීලා තියෙනවා ලකුණු. හොඳයි. ඉතින් 100න් 8 මේ. ඔව් මේ 100න් 8ක් හම්බෙන්නේ. අපි බලමු 100න් 8ක්ද කියලා. එතකොට B එකට 5යි 8යි 5යි 13යි 13යි 12යි කියන්නේ 25යි. ඔව් පළවෙනි ප්‍රශ්නේ එතකොට එතනින් ඉවරයි. ඊළඟට දෙවෙනි ප්‍රශ්නෙට 2යි 4යි 14යි 14යි ඊට පස්සේ තව ලකුණු ඉතුරු කීයද 10ක් 11ක් විතරනේ 5යි 10යි. ඔව් හරි. ලකුණු මේ මුළු 100න් 8ක් හම්බෙන්නේ. හරි ලොකු ලකුණු ගානක් ඒක. IP address වලින්ම ඔයගලන්ට ලොකු ලකුණු ගානක් ගන්න පුළුවන්. ඕකේ. දෙවෙනි එක බලමු. Consider the following data network with vertices and hosts. දැන් මේක ඇත්තටම හුඟක් වෙලාවට මේ අපි කතා කරා මේ ඇල්ගොරිතම් එකම මේ එක්සැම්පල් එක මම හිතන්නේ මේ විකිපීඩියා එකෙන් කොපි කරලා ගත්ත එකක් මට පේන විදිහට මේක මම ඕනනම් පෙන්නන්නම් විකිපීඩියා එකට ගිහිල්ලා මොකක්ද ඩිජ්ක්‍රාස් ඇල්ගොරිතම් එකනේ විකිපීඩියා එකෙන්ම ගත්ත එකද මන්දා
ඉතින් බලමු. ඔව් 5යි 3යි ඕනේ මේ විකිපීඩියා එකේ එක්සැම්පල් එකම තමයි ඔය අරන් තියෙන්නේ. හරිද? දැක්කනේ විකිපීඩියා එකේ මේ එක්සැම්පල් එක අරගෙන අහලා තියෙනවා. දැන් ඕක අපි කතා කරා programming tool වලදී ඔය ප්‍රශ්නේ. එතකොට මෙතන අහන්නේ shortest path computer shortest path from node 1 to all other network nodes show how the algorithm works by constructing a table showing the path cost from one node to another. එතකොට හැම එකකටම තියෙන shortest path එක මොකක්ද කියලා හොයන්න ඕනේ. එතකොට shortest path එක කියන්නේ එක තැනකින් පටන් ගත්තම හැම වෙලාවෙම ඊට වැඩිය shortest path එකක් එතනට තිබ්බොත් ඒක අප්ඩේට් වෙනවා. දැන් උදාහරණයක් විදියට මෙතන ඉස්සෙල්ලා වෙන්නේ මොකද්ද? breadth first search එකක්. ඒ කියන්නේ එකෙන් 6ට ගියා 14ක් දුරයි. එකෙන් 3ට ගියා 9ක් දුරයි. එකෙන් 7ට ගියා දෙකට ගියා 7ක් දුරයි. එතකොට එතන මේ තැන්වල දාගන්නවා. මෙතනට 7යි දුර, මෙතනට 9යි, මෙතනට 14යි කියලා දැන්ට දාගන්නවා. ඕක තමයි දැන්ට තියෙන shortest path එක. ඊට පස්සේ breadth first search එකේදී මෙයාගේ adjacent ඔක්කොම visit කරලා ඉවර වුණාට පස්සේ ඊළඟට අපිට ඕන නම් 6න් පටන් ගන්න පුළුවන්, 3ෙන් පටන් ගන්න පුළුවන්, 2ෙන් පටන් ගන්න පුළුවන්, කැමති එකකින් පටන් ගන්න පුළුවන්. අපි හිතමුකෝ 6ෙන් පටන් ගත්තා කියලා. 6ට adjacent එකම එකයි තියෙන්නේ 5. හරිද? එතකොට එතනට තියෙන දුර 14යි 9යි කියන්නේ 23යි කියලා මෙතන අප්ඩේට් කරනවා. ඊට පස්සේ 6න් ආයෙ adjacent ඒවා නැහැ. ඊළඟට 3ට යන්න ඕන. එතකොට 3ට ගියාම 3ට adjacent දෙකක් තියෙනවා 4යි 6යි. හැබැයි 3ෙන් 6ට එනකොට දැන් මෙතන 3ෙන් පටන් ගන්නේ 9 කියලානේ. මොකද already මෙතන 9යිනේ දැන් දුර. 9යි 2යි 11 වෙච්ච ගමන් 14 මැකිලා ඒක 11 කියලා අප්ඩේට් වෙනවා. ඊළඟට මෙතන අලුත් එකක් එන්නේ. මෙතන ඊට පස්සේ දෙකෙන් විසිට් කරන්න පුළුවන්. දෙකෙන් විසිට් කරාම ඒක ඊට වැඩිය දුරක් එනවා නම් ඒ විදිහට අප්ඩේට් කරගෙන යන්නයි තියෙන්නේ. එතකොට මම ඕක එකපාරකුත් අපි අරකෙත් කරපු හින්දා මම ආයෙ කරන්නේ නැහැ. මෙන්න ටේබල් එක තියෙනවා. දැන් මේ තියෙන්නේ step 0 n1 ඒ කියන්නේ 1 තමයි current node එක කියලා ගත්තා. එතකොට 7යි 1යි මොකද්ද කරලා තියෙන්නේ කියලා මට නම් තේරෙන්නේ නැහැ. මේ ටේබල් එකේ තේරුම කොහොම හරි ඕගලන්ට තේරෙන විදිහේ එකක් ඔයගොල්ලෝ කරන්න ඕන. හරි. එතකොට ඒ විදිහට තමයි ඒක breadth first search එකෙන් පටන් ගන්න තමයි මේ Dijkstra's algorithm එක වැඩ කරන්නේ. එතකොට algorithm එක ඇත්තටම යන විදිහ මේ තියෙන්නේ find the shortest path between A and B. It picks the unvisited vertex X with the lowest distance, calculates the distance through it to each unvisited neighbor and updates the neighbor distance if small. අර ඊට වැඩි අඩු එකක් හම්බුනොත් එයාව අප්ඩේට් කරනවා. ඕකේ. ප්‍රශ්න තියෙනවා නම් අහන්න. සර් කියලා නෑ. මොකද මේ ටේබල් එක මේගොල්ලෝ දාපු ටේබල් එක මේ විදිහටම දාන්න ඕන කියලා නෑ. කොහොම හරි වැඩේ සිද්ධ වෙන විදිහේ ටේබල් එකක් දාලා ඕගොල්ලෝ shortest path හැම එකටම හරියට කැල්කියුලේට් කරලා තිබ්බොත් එච්චරයි. හරි. ඕකේ. ඊළඟට අප්පා මේක උත්තරත් එක්කනේ තියෙන්නේ. අපිට ප්‍රශ්නේ බලන්න බෑ. උත්තර එහෙම තියෙන හරි කමක් නෑ. අපි බලමු මේක ඩිස්කස් කරමු. ෆිල් මේකට ලකුණු 12ක් දීලා තියෙනවා. හොඳ ලකුණු ගානක් දීලා තියෙනවා. 1 2 3 4 5 6ක්. ඕ ඒක 6යි එකකට උත්තර 4 ගන්න තියෙනවා. බලමු. Fill in each box of the below table below by term or terms most appropriate for the given application type. එතකොට applications දීලා තියෙනවා මොනවාද? electronic mail, remote terminal access, web browsing, online multiplayer gaming, streaming media. Okay. එතකොට දැන් මේවායිදී තියෙන අහන්නේ මොනවාද? application layer protocols. හරිද? ඒ කියන්නේ application layer කියන්නේ මොකද්ද? උඩම තියෙන layer එකනේ. එතකොට උඩම තියෙන layer එකකින් මොන protocol එකද ඉස්සෙල්ලාම use කරන්නේ අහනවා. ඊට පස්සේ transport layer protocol එක. එතනදී TCP ද UDP ද කියන එක තමයි select කරන්න තියෙන්නේ. ඊළඟට අහනවා මොනවාද? delay tolerant. ඒ කියන්නේ delay කියන එක එතකොට ඒකේ manage කරනවද? ඒකට මොකක් හරි තියනවාද? ඊළඟට ඒ කියන්නේ option එකක් තියනවාද? and loss tolerant. ඒ කියන්නේ losses handle කරනවද කියන එක. හරි. එතකොට අපි බලමු මේකේ තියෙන ඒවා ඉස්සෙල්ලම electronic mail. electronic mail ඔයගොල්ලෝ දන්නවා මේල් වැඩ කරන ප්‍රධානම ප්‍රොටෝකෝල් එක තමයි මේල් සෙන්ඩ් කරන්න නම් මොකක්ද යූස් කරන්නේ? SMTP. එතකොට application layer protocols වලට ඔයගලන්ට SMTP ලියන්න පුළුවන්. ඒක අනිවාර්යෙන් ලියවෙන්න ඕන. SMTP ලිව්වයින් පස්සේ ඔයගලන්ට IMAP or POP ලියන්න පුළුවන් ඒ incoming mail වලට. හැබැයි
මේක නැතුව මේල් එකක් යවන්න බෑනේ. එතකොට සාමාන්‍ය ඉලෙක්ට්‍රොනික මේල් ගම අපි මේල් යවන පැත්ත කතා කරොත් SMTP තියෙනවා නම් client to server upload and server to server communication ඔක්කොම වෙන්නේ SMTP එකෙන්. අනිත් පැත්තෙන් client download කරන එක විතරක් POP IMAP වලින් වෙනවා. එතකොට ඒකට පාවිච්චි වෙන transport layer protocol එක TCP transmission control protocol තමයි පාවිච්චි වෙන්නේ. ඊළඟට මේක delay tolerant කියන එක අපිට ගන්න පුළුවන් yes and මේක losses handle කරන්නේ නැහැ. එහෙම. හරිද? ඊළඟට remote terminal access. එතකොට remote terminal access කියන එකට application layer protocol එකක් විදිහට FTP use කරන්න පුළුවන්. මොකද FTP හරහා අපිට ඒක communicate කරන්න පුළුවන්. එතකොට FTP use වෙනවා නම් TCP use වෙන්න ඕන. මොකද errors තිබ්බොත් UDP එක්ක ගියොත් FTP වැඩ කරන්න බෑ. මේකේ delay tolerant එකක් කොහොමත් නැහැ. ඒ කියන්නේ delays handle කිරීමක් වෙන්නේ නැහැ. loss handle කිරීමක් වෙන්නේත් නැහැ. loss එකක් වුණොත් ඒක connection එක නැති වෙනවා. ඊළඟට web browsing ඔයගොල්ලෝ දන්නවා HTTP use කරන්න සහ online multiplayer gaming ගත්තත් ඒ හුඟක් applications use කරන්නේ HTTP තමයි. එතකොට HTTP use කරනකොට web browsing වලදී හැබැයි TCP UDP දෙකම use වෙන්න පුළුවන්. මෙතන දාලා තියෙන TCP කියන එක delay tolerant එකක් නෑ. ඕන තරම් අපිට connection loss වෙනවා. ඒකකවත් delay tolerant නෑ. හැබැයි multiplayer gaming වලදී සමහර විට ඒක තියෙන්න පුළුවන්. ඊළඟට මේ ස්ට්‍රීමිං මල්ටිමීඩියා. එතකොට එක්සාම්පල් එකක් දීලා තියෙනවා මේ Skype කියන එක ස්ට්‍රීමිං මල්ටිමීඩියා වලට. එතකොට මේකෙදී පාවිච්චි කරන ප්‍රොටෝකෝල් එක RTSP RTP use කරන්න පුළුවන්, UDP use කරන්න පුළුවන්. මොකද ස්ට්‍රීමිං මීඩියා වලට TCP use කරොත් හුඟක් දෙනකොට ඒක අනිත් පැත්තෙන් කැප්චර් කරගන්න අමාරු වෙනවා. මොකද මේ බෑන්ඩ්විඩ්ත් එක ගොඩක් use වෙන හින්දා. ඒ නිසා UDP ඒ පැත්තෙන් පාවිච්චි කරනවා. delay tolerance එකක් නැහැ. loss tolerance තියෙනවා. මොකද යම් කිසි විදියකින් ඒක loss වුණොත් ඒක recover කර ගැනීමේ options තියෙනවා. එතකොට ඔය විදිහට තමයි තියෙන්නේ. ලකුණු 12ක් ඕකට දීලා තියෙනවා මේ ටික fill කරනවට. ඕකේ. ඊළඟ ප්‍රශ්නේ. ඊළඟ ප්‍රශ්නේ නම් මම හිතන්නේ මේ ඔයගලන්ට හදන්න පුළුවන්. මොකද මේ වගේ එකක් අපි කලිමුත් කරා. කලින් පේපර් එක කියන්නේ 2018 පේපර් එකේ මට මතක හැටියට අපි කරා. ඕකේ. බලමු මොකද්ද මේ කතාව කියලා. In a certain point-to-point network, a host A is connected to host B through a router X. A and B connect කරලා තිනවා මැද්දේ X ඉන්නවා. A to X bandwidth එක 1 Mbps, propagation delay එකක් තිනවා 100 millisecond. X to B ඉතුරු පැත්තේ bandwidth එක ඒකෙන් භාගයයි 500 kbps. එයාගේ propagation delay එක මේ දෙකම දීලා තියෙන one way delay එක one way propagation delay 200 millisecond. Transmits a large file, A transmits a large file to B continuously in constant length packages. ඒ කියන්නේ package එක size එක වෙනස් වෙන්නේ නැහැ. 1 kilobyte තමයි package එක size එක තියෙන්නේ. Links are dedicated to A and B. ඒ කියන්නේ වෙනම මගදී access කරන්නේ නැහැ. ඊළඟට what is the effective throughput between A and B? ඒ කියන්නේ මොකද්ද සරලව අහන්නේ ඔය packets per second කීයද කියලා අහනවා. packets per second. Okay, calculate කරන්න බලන්න ටක් ගාලා packets per second. විනාඩියක් දෙන්නම් calculate කරන්න. හරි කොහමද හදන්නේ? ඉස්සල්ලම් මොකද්ද කරන්න ඕනේ මේකේ packets per second ගන්නවා නම් ඉස්සල්ලම් බලන්න ඕනේ A to B සම්පූර්ණ පාත් එකේ ස්පීඩ් එක කොහොමද කියලා. මොකද මේකෙන් භාගයක් එක ස්පීඩ් එකක් තියෙන්නේ 1 Mbps තියෙන භාගයක් 500 kbps. එතකොට ඔහොම කෑලි එක එක ස්පීඩ්ස් වලින් තිබ්බම අවසානයේ මුළු network එකම වැඩ කරන්නේ කීයටද? අඩුම ස්පීඩ් එකට නේ. එහෙනම් ඒක වැඩ කරන්නේ 500 kbps වලට. ඉස්සල්ලාම ඒක ගන්න ඕනේ. එතකොට 500 kilobits per second. හරි bytes නෙමෙයි simple B කියන්නේ bits per second. ඕක තමයි ඇත්තටම මුළු network එකේම speed එක. මොකද භාගයක් speed වැඩි වුණා කියලා වැඩක් නැහැ. අඩුම speed එකට තමයි වැඩ කරන්නේ. හරි. ඊළඟට මොකද්ද කරන්නේ? දැන් ඔයගොල්ලෝ එක පැකට් එකක size එක දන්නවනේ. නේද? එක පැකට් එකක size එක කීයද?
1 kilobytes. හරිද? 1 kilobytes. එහෙනම් 1 kilobytes නම් දැන් මේක තියෙන කිලෝ බිට්ස් වලින් නම් ඉස්සෙල්ලම මොකද්ද කරන්න ඕන? අරක කිලෝ බිට්ස් කරන්න ඕනනේ. එතකොට දැන් මේ මොකද්ද? network speed එක. ඕකේ. මේක මේ විදිහට හදලා පෙන්නන්න ඕන. හරි නැත්නම් ලකුණු හම්බෙන්නේ නැහැ. network speed එක මේක. ඒකට හේතුව මොකද්ද? ඒක තමයි වේගය අඩුම part එක ඕක. ඊළඟට packet size එක. packet size එක කීයද? ඒක දීලා තියෙනවා 1 kilobytes කියලා. එහෙනම් අපි ඒක කිලෝ bits කරන්න ඕනේ. ඒක 8න් වැඩි කරා නම් හරිනේ. එහෙනම් 8 kilo 8 kilobits. හරිද? 8 kilobits. kilobyte එක කියන්නේ kilobits 8යි. හරි. දැන් මොකද්ද වෙන්නේ? packet එකක size එක kilobits 8යිලු. network එකේ speed එක එවැනි packets මේ සම්පූර්ණ network එකේ speed එක 500 kilobits per second ලු. එහෙනම් අපිට packets කීයක් තප්පරයකට යවන්න ඕනද කියලා බලන්න මොකද්ද කරන්න ඕන? 500 බෙදන්න ඕන 8න්. 500 8න් බෙදුවම කීයද? 62මාරයි නේද 500 8න් බෙදුවම? ළමයි ඔයගොල්ලෝ ඉන්නව නේද? ඔව් සර්. එහෙනම් 62.5යි. ඔන්න ඕක තමයි පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ. හරි. තේරුණාද? ඔව් සර්. එකට ලකුණු 100න් දෙකක් හම්බ වෙනවා. හරි. මේ තියෙන්නේ. bottleneck throughput for the file transfer. bottleneck throughput කියන්නේ ඇත්තටම network එකේ slowest speed එක. එතකොට මේ තියෙන්නේ 500 kilobits per second වැඩි කිරීම 1 වැඩි කිරීම 8 kilobits. ඒක 1 වැඩි කිරීම 8 කියන එක තමයි මම අර ඉස්සලා 8න් වැඩි කළා 8 kilobits per second කියලා ගත්තා. ඊට පස්සේ 500 8න් බෙදන්නයි තියෙන්නේ. මොකද දෙකම kilobits වලින් තියෙන්නේ. ඒක නිසා දැන් අපිට එක මේ ස්ටෑන්ඩඩ් එකට ගෙනාපු නිසා 500 8න් බෙදුවා නම් හරි. ඔන්න ඔක තමයි උත්තරේ. ඊළඟට බොහොම සරල ප්‍රශ්නයක් අහනවා. How long it takes to transfer a file of 4 gigabytes? හදන්න බලන්න. network speed එක 500 kbps transfer කරන්නේ gigabytes. එතකොට standards දෙකකින් තියෙන ඔක එක standard එකකට ගන්න ඕන. මේක byte කරා නම් ලේසියිනේ 500 kbps කියන එක byte කරා නම් ලේසි. එතකොට මේක byte කරන්න කොහොමද කරන්නේ? මේක 8න් බෙදුවා නම් හරිනේ. හරිද? මේක 8න් බෙදුවා නම් හරි. එතකොට 62.5යි bytes per second. හරිද? sorry kilobytes per second. ඔන්න network එකේ speed එක bytes වලින්. හරි? k simple bps තිබ්බ එක k capital bps කරා 8න් බෙදලා. එතකොට මේක ඇත්තටම කොහොමද හදන්නේ? මේක කැල්කියුලේටරයක් නැතුව ඕගලන්ට හදන්න බෑ. නමුත් ඕගලන්ට පුළුවන්නේ මේක KB කරන්න. 4 gigabytes කියන එක kilobyte කරා නම් ලේසියිනේ වැඩේ කරන්න. එතකොට 4 gigabyte කියන එක kilobyte කරන්නේ කොහොමද? මෙන්න මෙහෙම. 4 gigabyte kilobyte කරන්න නම් එතකොට 4 වැඩි කිරීම කීයද? 1024 නැත්නම් අපි 1000 ගමුකෝ සරලව. 4 වැඩි කිරීම 1000 කියන්නේ ඔන්න එනවා මොනවාද? මෙගාබයිට් වලින්. හරිද? වැඩි කිරීම 1000 ඔන්න එනවා කිලෝබයිට්ස් වලින්. හරිද? 4 into 1000 වුණාම මෙගාබයිට්ස් වලින් එනවා. ඒක තව පාරක් 1000න් වැඩි කරාම කිලෝබයිට්ස් එනවා. ඔන්න ඔච්චරක් කිලෝබයිට්ස් ගානක් යවන්න ඕන. හැබැයි තප්පරයකට යන්නේ මෙන්න මෙච්චරයි කිලෝබයිට්ස්. එහෙනම් ඕක බෙදන්න ඕන මෙන්න මේකේ. එතකොට යම් කිසි ආන්සර් එකක් එනවා. ඔතනට හැදුවා නම් ඇති. හරි. ඔතනට හැදුවා නම් ඇති.
තේරුණාද කතාව? ඔව් සර්. ඕන්න ඉතින් කැල්කියුලේටර් අරන් ගහලා බලන්න පුළුවන්. කැල්කියුලේටර් එක ගෙනියන්න දෙන කතාවක් නම් කියලා නෑ බලමු. calculators are not allowed කියලා නම් කියලා තියෙනවා. දැක්කනේ. එහෙනම් උතන්ට ඇත්තුවා නම් ඇති. ඕකේ. මේ තියෙන්නේ. මෙන්න මේක මේ කරලා තියෙන්නේ කෙලිම bits වලටම හරවලා divide කරලා ඒක bits වලට හරවලා. ඉතින් අපේ calculation එකත් එහෙමම තමයි ඉතින්. හරි. ඊට වැඩිය ටිකක් සරල calculation එක. ඒක ලකුණයි දෙන්නේ. මේගොල්ලොත් ඉතින් උත්තරයක් හදලා නැහැනේ. ඔහොම තියලා තියෙන්නේ. ඉතින් අපිටත් මෙහෙම තියන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. මේක ගත්ත විදිහ පෙන්නන්න. හරි. 500 K simple BPS එක බෙදුවා 8න්. එහෙම කළා තමයි ඔන්න ඕක ගත්තේ. හරිද? ඊට පස්සේ මේ තියෙන්නේ kilobytes to transfer, මේ තියෙන්නේ kilobytes per second. ඒක ඉතින් අරකින් බෙදුවම ඔන්න ඔය තප්පර ගන්න. ඉතින් ඔච්චර ගන්නක් එයි. ඕකේ. ඔන්න දෙවෙනි ප්‍රශ්න. ඕකේ. දැන් අපි යමු තුන්වෙනි එකට. If the host A and B are sliding window protocol, sliding window flow control, what is the effective window size? ඒ කියන්නේ අර මේ එක මොහොතක network එකේ තියෙන packets ගන්න නෙමෙයි තියෙන්නේ. That is the number of packets in transit at any given time. මේකත් හැදුවා මතකයි. දැන් මෙතනදී propagation delay කියන එක consider කරලා තමයි ඕක හදන්න ඕන. එතකොට දැන් ඕගොල්ලෝ දන්නවා network එකේ speed එක කොච්චරද? එතකොට මේකේ හොයන්නේ round trip time එකනේ. එතකොට round trip time එක කියන්නේ ඕක දෙකෙන් වැඩි වෙන්න ඕන අර propagation delays එකම. හරිද? ගිහිල්ලා එන time එක. propagation delay කියන්නේ එතකොට දැන් මෙතන දීලා තියෙනවනේ propagation delay. දැන් සරලව ගත්තොත් මේකේ total propagation delay එකම කීයද ගත්තොත් කො 200යි 100යි එක පැත්තක 100යි අනිත් පැත්තේ 200යි මිලිසෙකන්ඩ්. ඒ කියන්නේ 300 මිලිසෙකන්ඩ්. ඕක round trip time ගන්නකොට ඕක දෙකෙන් වැඩි කරාම 600 මිලිසෙකන්ඩ්ස්ම තියෙනවා total delay එක. හරිද? ඊට පස්සේ බලන්න ඕන අර data transfer rate එක. හරි. හදන්න ටක් ගාලා. ටක් ගාලා හදන්න. මොකද කියන්නේ?
හරි අපි ඉස්සල්ලම හදමු ප්‍රොපගේෂන් ඩිලේ එක රවුන්ඩ් ට්‍රිප් ටයිම් ප්‍රොපගේෂන් ඩිලේ එක එපයි මේකට ගන්න හරිද එතකොට රවුන්ඩ් ට්‍රිප් ටයිම් ප්‍රොපගේෂන් ඩිලේ එක ගන්නේ කොහොමද 100 into 2 ඒ දෙපැත්තට plus 200 into 2 ඒ දෙපැත්තට ඒ නෙට්වර්ක් එකේ කෑලි දෙකේ දෙපැත්තට තියෙන ප්‍රොපගේෂන් ඩිලේ එක ගත්තා. එතකොට 100 into 2 කියන්නේ 200 200 into 2 කියන්නේ 400. එතකොට 600 milliseconds තමයි ප්‍රොපගේෂන් ඩිලේ එක. තේරුණාද? ඊට පස්සේ ඕකට එකතු වෙන්න ඕන පැකට් එකක් යන්න යන වෙලාව. හරිද? පැකට් එකක් යන්න යන වෙලාව. දැන් පළවෙනි කෑල්ලේ ස්පීඩ් එක කීයද? 1 Mbps. 1 Mbps පළවෙනි කෑල්ලේ ස්පීඩ් එක කෝ 1 Mbps. එතකොට යවන්නේ 1 KB කිලෝබයිට් පැකට්ස් නේ. හරිද? 1 කිලෝබයිට් පැකට්ස් තමයි යවන්නේ 1 Mbps ලින්ක් එකක. එතකොට 1 Mbps කියන්නේ කීයද? 1000 kilobytes per second නේ. හරිද? 1 Mbps කියන්නේ 1000 kbps kilobytes per second. ආනේ bits per second kilobits per second. ඕකේ. ඕක තමයි පළවෙනි පාර්ට් එකේ ස්පීඩ් එක. එතකොට පැකට් එකක සයිස් එක කීයද? 1 kilobytes. හරිද? 1 kilobytes. එතකොට 1 kilobytes නම් මේක bits කරන්න නම් මොකද්ද කරන්න ඕන? 8න් බෙදන්න මේ 8න් වැඩි කරන්න එපයි. එතකොට තප්පරයකට 1000ක් යන්න පුළුවන් එකක සයිස් එක 8 kilobytes kilobits එකක සයිස් එක 8 kilobits එහෙනම් එක ඒ කියන්නේ තප්පරයකට මෙච්චරක් යවන්න පුළුවන් එකක් මෙච්චරයි. එහෙනම් කීයක් යවන්න පුළුවන්ද? ඒ කියන්නේ එකක් යවන්න යන වෙලාව කීයද? තප්පරයකට මෙච්චරක් යවන්න පුළුවන්. හරි. එකක සයිස් එක මේක. එහෙනම් එකක් යවන්න පුළුවන් වෙලාව කීයද? 18න් බෙදන්න එපේ. 18න් බෙදුවා කියන්නේ එන දශම ගාන කියන්නේ 8 milliseconds නේ. මේක 8 milliseconds. හරිද? මේ නෙට්වර්ක් එකේ තේරෙනවනේ ඒක හදාගන්න. එතකොට 8 KB ඒවා 1000ක් 8 KB කෑලි විදිහට යවන්න පුළුවන්. තප්පරයකට 1000ක් යවන්න පුළුවන්. එහෙනම් එක කෑල්ලක් යවන්න යන්නේ 8 milliseconds. හරිද? එතකොට ඒ කියන්නේ ඩිලේ එක. එතකොට 8 millisecond කියන්නේ අනිත් පැත්ත එහෙනම් ඕකෙන් භාගයක්නේ ස්පීඩ් එක තිබ්බේ. හරිද? අනිත් පැත්ත ඕකෙන් භාගයක් නම් ස්පීඩ් එක තිබ්බේ. මේ වගේ දෙකක් 16 milliseconds. හරිද? මෙන්න අර A and B A to X and X to B කියන parts දෙකේ delays දෙක. එතකොට ඔය දෙක එකතු වෙන්න ඕන 600ට. එතකොට 600ට ඔය දෙක එකතු වුණාම 616යි 624යි. හරිද? 624යි. milliseconds. සම්පූර්ණ ටයිම් එකක් තියෙනවා. හරිද? ඊළඟට දැන් අපි කලින් පළවෙනි එකේදී හදාගත්තා එක මොහොතක පැකට්ස් තියෙනවා නෙට්වර්ක් එකේ 64ක් 62.5ක් කියලා. 62.5ක් කියලා එක මොහොතක. හරිද? එතකොට 62.5 වැඩි වෙන්න ඕන ඒක 1 second වලින් වැඩි වුණොත් 62.5යි. මේ 1 second වලින් fraction එකක් නේ. ඒ කියන්නේ මොකද්ද? 0.624 වලින් වැඩි වෙන්න ඕන. හරිද? එතකොට අපි කැල්කියුලේටර් ඔතනට හැදුවත් ඇති. එතකොට කැල්කියුලේටර් එක ගත්තොත් එහෙම 62.5 වැඩි කිරීම 0.624 39යි උත්තරේ. ඔතනට හැදුවත් ඔයගලන්ට ලකුණු හම්බ වෙනවා 39යි උත්තරේ. ඕකේ. හරිද? හදාගත්තද? තේරුණාද නැද්ද? අපි ආන්සර් එකත් බලමු. මේ තියෙන ඉස්සෙල්ලම අර 624 ගත්තා. ඊට පස්සේ අරක 0.624න් වැඩි කරන්න තියෙන්නේ අර ඉස්සෙල්ලා හදාගත්තු එක 62.5 කියන එක. ඒගොල්ලෝ අර 62.5 අරන් තිබ්බේ නෑ. කලිමුත් අරන් තිබ්බේ වංශයේ වෙදීමට කියලානේ. ඒක 624 නෙමෙයි වැඩි කරන්න ඕනේ 0.624න්. එතකොට 39යි පැකට්ස්. එක වෙලාවක පැකට්ස් 39යි තියෙන්නේ.
තේරුණාද? ඔයගොල්ලෝ ඉන්නවද? ගිහිල්ලාද නේද? ඉන්නවා සර්. හරි. එතකොට ඒකට 2යි ලකුණු 5ක් හම්බ වෙනවා. 5කට හැබැයි කාලය නම් අනේ මන් දවිදි වැඩිද කියලා මොකද පැයයි තියෙන්නේ ඔය කරන්නේ. දැන් අපිම පැයක් විතර කරාද මන්ද? නෑ විනාඩි 40ක් විතර කරලා තියෙනවා. ඔව්. එතකොට 2යි 1යි 2යි ලකුණු 5යි. ඕකේ. ඊළඟට ලකුණු 10ක් දීලා තියෙනවා. මං හිතන්නේ මේ ඔක්කොටම තමයි ලකුණු 10 දීලා තියෙන්නේ. ඕකේ. බලමු කතාව. Answer each of the following questions in one sentence. One sentence. සරල පිළිතුරු තමයි අහන්නේ. A continuous time signal with a maximum frequency component of 20 kilohertz. Okay. Is sample 20 kilohertz කියන්නේ 20000 hertz. Is sample at the rate of 35,000 samples per second. And digitize. ඒක digitize කරන්න නම් Nyquist theorem එක අනුව ඕක වගේ දෙගුණයක්වත් තියෙන්න එපයි. නේද? sample rate එක එහෙනම් 20000 කියන එක 20 kilohertz කියන්නේ 20000යි 40000ක්වත් තියෙන්න ඕන. එතකොට the result in digital signal is sent through a low pass filter to recover original continuous signal. Can the recovery be done? No, because it is sample less than Nyquist rate. හරිද? Nyquist theorem එක අනුව මේ signal එක sample කරන්න ඕන අර වගේ දෙගුණයක්. හරිද? එතකොට 40000ක්වත් ගන්න ඕන. A number of packet data streams are multiplexed onto a single stream. Then Nyquist theorem එක ඊළඟට Shannon's capacity formula ඒවා මතකද ඔයගලන්ට? ඔක්කොටම කලින් ඒක කියන්න. මම ඕන ආයෙ පෙන්නන්න දේවා. මේකෙත් ඇති. මේ තියෙන මේ capacity එක Nyquist theorem එක. මෙන්න capacity formula එක මේකෙමුත් මට මතක හැටියට අපි examples දෙකක් විතර කරා. Rate of signal transmission is 2b, then the signal with frequency is no greater than b is sufficient to carry the signal rate. එතකොට අපිට දීලා තිබ්බේ ඒකේ අනිත් පැත්ත frequency එක. එහෙනම් 2b තියෙන්න ඕන. හරිද? 2b තියෙන්න ඕන. Then let us consider a case of a channel that is noise free. In this environment, the limitation of data rate is simply the bandwidth of the signal. අන්න ඒක තමයි formula එක. හරි. එතකොට ඒක එහෙමයි. ඊළඟට අහලා තියෙන ප්‍රශ්නේ මොකක්ද? Number of packets data streams are multiplexed into a single stream to increase the utilization of link. In this case of digitized video data, which form of multiplexing is better, statistical or time division multiplexing? එතකොට දැන් මේ multiplexing ගැන මේකේ තිබ්බා. නෑ පෙන්නන්නම් මේක. එතකොට මේ channel එකේ يعني cable එකේ frequency එක වැඩි නම් අපිට ඒ frequency එක බෙදලා අර frequency division multiplexing යන්න පුළුවන්. හරි. එතකොට මේ තියෙන්නේ එතකොට frequency division multiplexing කියන එක possible වෙනවා අර channel එකේ frequency එක ගොඩක් වැඩි නම් අපේ signals කීපයක් ඒකේ යවන්න පුළුවන්. මේ තියෙන possible when the usual bandwidth of the transmission medium exceed the required bandwidth of the signal to be transmitted. එතකොට අර media එකේ තියෙනවා නම් සෑහෙන ලොකු bandwidth එකක් අපිට යවන්න තියෙන පොඩි bandwidth එකක් නම් එවැනි ඒවා කීපයක් එකපාර ඒකේ යවන්න පුළුවන්. ඒක තමයි frequency division multiplexing කියන්නේ. හරි. FDM. ඊළඟට time division multiplexing. එතකොට time division multiplexing එකේදී කරන්නේ ඒකෙදී
යම් කිසි ටයිම් ස්ලොට් එකක් allocate කරලා තියෙනවා එක channel එකකට ඒක repeat වෙනවා යම් කිසි තප්පර ගානකින් පස්සේ යම් කිසි interval එකකින් පස්සේ ඒක repeat වෙනවා ඒ විදිහට channels කීපයක් යවනවා මේක අනිත් පැත්තට යවන එක තමයි time division multiplexing කියන්නේ හරිද එතකොට ඒ time division multiplexing එකේදී අර එකම frequency එක use කළා time එක අනුව තමයි ඒක වෙනස් වෙන්නේ හුඟක් වෙලාවට මේ broadcasting වලට use කරන technique එකක් තමයි මෙන්න මේක time division multiplexing කියන එක එතකොට මේකේ ගත්තොත් එහෙම to utilize එතකොට මේකේ time division multiplexing එක තමයි හොඳම option එක. එකකට මම හිතන්නේ ලකුණු දෙකක්ද එකක්ද මන්ද දෙන්නේ. එකයිද මන්ද. එකයි මම හිතන්නේ. Okay. In order to communication over wide area network, either we can provide hop-to-hop reliability or end-to-end reliability or both. To provide such reliability, do we use datagrams or virtual circuits? හුඟක් වෙලාවට මේ reliability එක ගන්න නම් අනිවාර්යයෙන් තියෙන්න ඕන මොකද්ද? virtual circuit එක. normal datagrams වලින් ඒක ගන්න බෑ. virtual circuits. හරි. මේවා descriptions ඕනේ නැහැ උත්තරේ දෙන්න විතරයි තියෙන්නේ. In an online stock market operation, brokers buy and sell stocks of companies. Why is UDP is recommended as the transport protocol for such application? එතකොට දැන් සාමාන්‍යයෙන් බොහොම quick response එකක් නැත්නම් එකින් එකට මාරු වෙන්න ඕන නම් connection එක විශේෂයෙන් දැන් ඔය streaming media වලදී උනත් UDP පාවිච්චි කරන්නේ acknowledgement එකක් අනිත් පැත්තට අරගෙන ඕක දෙන්න බෑ. එතකොට මේ වගේ දේවල් බොහොම quick response අවශ්‍ය තැනකට අපිට TCP use කරලා හරියන්නේ නැහැ. මේ තියෙන short request response messages without overhead of connection establishment. Okay. එතකොට මේ protocol එක ගැන කලිනුත් අහලා තිබ්බ අර පළවෙනි ප්‍රශ්නේද කොහෙද මේ example එකක් ප්‍රශ්නයක් අහලා තිබ්බා. In audio and video streaming applications it is recommended that real time streaming protocol over UDP is used. What is the reason? මේකේ reasons අපි එතනම කතා කරා. ඒ තමයි delays කියන ඒවා හැම handle කරනවා කියන එක. එතකොට අර to maintain constant data rate. ඊළඟට an HTTP client want to receive the web document at given URL. The IP address of the web server initially unknown. ඉතින් අපි දන්නවනේ URL එක IP එකට transfer කරන්නේ IP එක URL එකට domain name එකට transfer කරන්නේ මොකෙන්ද? domain name system server එකෙන් DNS server එකෙන්. ඒක බොහොම පොඩි ළමයි වුණත් දන්න උත්තරය. මේවට මම හිතන්නේ එක එක තමයි දෙන්නේ ලකුණු. Access resolution is shared medium like that of a wired local area network can be provided through tokens or by carrier sensing. Which forms of access is better in the traffic? traffic එක හැම වෙලාවෙම වැඩි මේ token network එක මේකනේ දැන් token ring network එකෙම අපි කියන්නේ ඒවයි reliability එක වැඩි කියලා මොකද token එක තියෙන කෙනාට විතරයි යවන්න පුළුවන් කවදාවත් මේ collisions කියන ඒවා මේ ඇති වෙන්නේ නැහැ ඒක නිසා carrier sensing අවශ්‍ය වෙන්නේ නැහැ token එකක් තියෙනවා නම් එතකොට token network එකක token එක තියෙන කෙනාට විතරයි transmit කරන්න පුළුවන් අන්නේ advantage එක තියෙනවා ඊළඟට මේ තියෙන්නේ collision avoidance versus collision detection. For wireless LANs, why collision avoidance is recommended over collision detection network? එතකොට collision detection එකට වැඩිය collision avoidance එකකදී අර මේ ඒකට recover කරගන්න යන මේ time එක ඉතුරුයි to avoid hidden station problem. In mobile ad hoc networks, not smooth and move and are wireless connected. What two key properties should be exploited by routing protocol for route discovery of ad hoc networks? එතකොට මේ තියෙන්නේ broadcasting and neighbor based routing. එතකොට notes ටික බැලුවා නම් ওই ටික හොයාගන්න පුළුවන් ඕගලන්ට. Okay. In a hierarchical switched LAN, hierarchical switch එක කියන්නේ switch එකක් තියෙනවා ඒක sub switches වලට බෙදලා networks හදලා තියෙනවා ඒ කියන්නේ නිකන් tree එකක් වගේ. What is the use of VLAN? ඒ කියන්නේ මොකද්ද virtual LAN එකක් කියන්නේ මොකද්ද virtually තියෙන වෙනම network එකක් ඒක broadcast domain එකෙන් පිට ඒ network එක ඇතුලේ broadcast කරොත් ඒක එළියට යන්නේ නැහැ. ඒව තමයි virtual LANs කියන්නේ. එතකොට ඒකේ use එක මොකක්ද කියලා අහනවා අර individual broadcast domains maintain කිරීම තමයි ඒකේ usability එක to configure logical user groups or individual broadcast domains. ඔව් ඒක තමයි අන්තිම එක. එතකොට 10ක් හම්බ වෙනවා. Okay.
ඊළඟට තුන්වෙනි ප්‍රශ්නේ. හරි. කලින් එකේ මොන හරි ප්‍රශ්න තියෙනවද? බලමු. ඊළඟ එක අන්තිම එක. A small university campus would like to have its 4 different departments housed in a physically separate buildings connected to the internet via the core router and the border router to the internet. Okay. The university also would like to have a set of servers for the use of each of the 4 departments as shown in the diagram below. 35 main servers, other main servers, and 35 computers. Okay. Propose a suitable network design plan for all overall connectivity of the university campus. You may assume that the university has IP version 4 address space this. Okay. එතකොට දැන් මේක සබ්නෙට් කඩන්නනේ තියෙන්නේ. එතකොට ගත්තොත් එහෙම මේ හතරට වෙනම සබ්නෙට්ස් හතරක් හදලා මේකට තව සබ්නෙට් එකක් හදන්න ඕන. එතකොට දැන්ට මේගොල්ලෝ යූස් කරන්නේ 22ක නෙට්වර්ක් එකක්. 22ක නෙට්වර්ක් එකක් කියන්නේ 20 කියන්නේ මේවා බිට්ස් තියෙනවා 10ක්. ඒ කියන්නේ 1024ක් තියෙනවා අපිට ඔරිජිනල් හොස්ට්ස්. හරිද? ඔරිජිනල් හොස්ට්ස් 1024ක් තියෙනවා. එතකොට ඒක සබ්නෙට් කරන්නනේ තියෙන්නේ. එතකොට ඒක කෑලි 5කට කැඩුවා කියන්නේ 8කටනේ කඩන්න ඕනේ. එතකොට 1024 8කට කැඩුවොත් එහෙම 128. එතකොට 128ක් ඇතිනේ 100යි එහෙනම් මේකට බෑ. මේකට බෑ මොකද මෙතන 200ක් තියෙනවා. එහෙනම් ඉස්සල්ලා මේක කඩනවා අපි දැන් 100යි 60යි ඉස්සල්ලා මේක අපි කඩන්න ඕන 1024 256 නෙට්වර්ක්ස් 4කට. 256 නෙට්වර්ක්ස් 4කට කඩනවා කියන්නේ අපිට තව එක බිට් එකක් තමයි ගන්න වෙන්නේ. මේක 22 23 කරාම මේක ඔටෝමැටිකලි 256 නෑ. එතකොට දෙකක් ගන්න ඕන. දෙකක් ගත්තොත් එහෙම නෙට්වර්ක්ස් 4කට කැඩෙනවා. එතකොට 24 කරොත් එහෙම 256 නෙට්වර්ක්ස් 4ක් අපිට හම්බ වෙනවනේ. ඒ නෙට්වර්ක්ස් 4ෙන් මේක එක්කෙනෙකුට වෙන් කළා මේ පොඩි එකක් දෙකට කැඩුවා නම් හරිනේ. හරි 256 නෙට්වර්ක්ස් 4ක් හදලා එකක් මෙයාට එකක් මෙයාට එකක් මෙයාට දීලා ඉතුරු 256 සබ්නෙට් කරලා ගත්තා නම් මේ දෙන්නට 128 128ට වැඩි ඉවරයි. ඕක තමයි කරන් තියෙන හොඳම වැඩේ. එතකොට මේ තියෙන්නේ සබ්නෙට්ස් කඩලා තියෙන විදිය මේ විදියට අපිට කඩන්න පුළුවන්. ඒක අර අවශ්‍ය ඩිවයිසස් ගන්න සබ්නෙට් එක කඩන විදිය තමයි මේකේ අහලා තියෙන්නේ. දැන් රවුටර්ස් වලට නම් මෙහෙම ඉතින් එහෙම වෙන් කරන්න විශේෂ අවශ්‍යතාවයක් නැහැ. ඕන්න වෙන් කරන්න පුළුවන්. එතන මේ විදිහට තමයි කඩලා තියෙන්නේ. හැබැයි එතන නම් අනිත් ඒවා ගැන කන්සිඩර් කරන්නේ නැතුව දැන් මෙයාගේ මැෂින්ස් 35 දාන්න නම් 32 එකක් මදි 64 එකක් නෝන 64 කියන්නේ 2 6. එතකොට 32න් 6ක් ගියාම 26යි. ඊළඟට 40ටත් ඕන ඒකම තමයි. 60ටත් ඕන ඒකම තමයි. එතකොට 60ට මම දන්නේ ටිකක් වැඩිපුර ගත්තේ ඇයි කියලා තව ඕන වෙයි කියලා වෙන්නේ නැති. ඒ ඔයගලන්ට නිදහස් දෙනවා කැමති විදිහකට ඒක කඩ. අහලා තියෙන්නේ සබ්නෙට් එක විතරයි මේ තියෙන්නේ මෙන්න මේ විදිහට තමයි එතකොට ඒක allocate වෙන්නේ. ඕක තමයි ලියන්න තියෙන්නේ සබ්නෙට් part එක. හරි. Suppose each of the 4 buildings have 3 stories of floors. Propose a suitable network design for this departmental intranet. Identify the key network concepts. State your assumptions. එතකොට මේකෙදී අපිට පුළුවන් virtual LANs කඩන්න ඕන. එක ෆ්ලෝ එකකට එක virtual LAN එක ගන්න කඩලා core switch එකකින් connect කරා. නාමයේ තියෙන්නේ. We can have 2 VLANs in each floor for these buildings. One is for voice and okay, I think additional there. Choose suitable numbering system to identify the each floor building and then VLAN number. Yes, ලකුණු පහක් හම්බ වෙනවා. එතනදී ඔය වගේ තැනකදී virtual LANs තමයි කඩන්න ඕන. Okay, ඔන්න 2017 පේපර් එක ඉවරයි.